අයිබෝවන් කට්ටියටම හරි අප්පාඩමට යමු ගිය සතියේ සම්බන්ධ වුණේ නැති අය සමහරක්කට මේ සතියේ සම්බන්ධ වෙලා ඇති නේද අපි ගිය සතියේ කතා කළා පුතේ සාධක කියන ටික නේද සාධක කියන ටික කතා කරලා ඔයගොල්ලන්ට මම ගණන් ටිකකුත් දීලා තමයි නැවැත්තුවේ එතනින් අපි ඉස්සරහට යන්න කලින් මම පොඩ්ඩක් සාධක කියන පාඩම කතා කරනවා අපිට ගිය සතියේ නේ ප්‍රශ්නයක් වෙලා කඩින් කඩ මගින් මග කට් වෙලා තමයි සම්බන්ධ වෙන්න උනේ හරි එහෙනම් මම මෙන්න කියන්නම්කො මුලින්ම අපි ගිය සතියේ කතා කළේ සාධක කියන එක නේද සාධකයක් කියන එක හඳුන්වලා දීලා තියෙනවා ඉතිරි නැතිව බෙදිය හැකි සංඛ්‍යාවක් විදියට සාධකයක් කියලා කියන්නේ ඉතිරි නැතිව බෙදිය හැකි සංඛ්‍යාව වලට කියනවා සාධකයක් කියලා හරි එහෙනම් අපි යම්කිසි සංඛ්‍යාවක සාධක හොයද්දී ඉතිරි නැතුව බෙදෙනවද කියලා බෙද ඉන්න අවශ්‍යතාවයක් නැහැ නේ අපි හිතමුකෝ 40 කියලා 40 සාධක ටික හොයන්න කියනවා. එතකොට 40 ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා ටික කියන්න යනවා. කියනවා පටන් ගන්නකොට 1 හරි 2 හරි ඊට පස්සේ 3 කල්පනා කරනවා බෙදෙනවද 4න් බෙදෙනවා 5න් බෙදෙනවා. එහෙම පොඩ හිතාගෙන ඉන්නවනේ. ඊට වඩා ලේසි අපිට ක්‍රමයක් තිබුණානේ. තිබුණු සංඛ්‍යාව අපි ලියාගත්තා සංඛ්‍යා දෙක ගුණිතයක් විදියට නේ. 40 කියන සංඛ්‍යාව නම් ලියන්න පුළුවන් ක්‍රම ටික මොනවාද? එක්වරක් ඉඳලා පටන් ගත්තොත් හරි ලේසි. මොකද එතකොට පැටලෙන්නේ හරි පිළිවෙලට ගණන් හදාගෙන යන අයට ඒක හරි හොඳ ක්‍රමයක්. මගින් එහෙම මෙහෙන් දෙවරක් පස් වරක් 10 වරක් ලියලී ඉන්නවට වඩා එක්වරක් ඉඳලා හිතලා හදාගෙන යන්න. මෙන්න 40 හැදෙන්නේ එක්වරක් නම් 40 නේ. දෙවරක් නම් දෙකෙන් බෙදෙනවනේ 40 දෙවරක් 20. ඊළඟට තුන් වරක් තියනවාද 43න් බෙදෙන්නේ නැහැ. පැත්තක බෙදලා ලියන්නත් පුළුවන්. ඊට පස්සේ එන 4 වරක් හිතනවා. 4 වරක් නම් 40 එන්නේ 4 වරක් 10න්. ඊළඟට 5 වරක් බලනවා. 5 වරක් කීයද? චක්‍රේ පුළුවන් ඉක්මනට උත්තර දෙනවා. 5 වරක් 8 40යි. ඊළඟට බලන්න ඕන 6 වරක් 40 6 වරක් චක්‍රේ කියවෙන්නේ නැහැ නේ. ඊළඟට 47 වරක් චක්‍රේ කියවෙන්නෙත් නැහැ 40 ඊට පස්සේ 8 වරක් බලන්නේ අපි පිළිවෙලට යන්නේ එක් වරක් දෙක වරක් තුන් වරක් හතර වරක් එහෙම හිත යන්නේ 8 වරක් නම් 5 හැබැයි 5 වරක් 8 අපි ලියලා තියෙනවා එහෙමනම් මෙන්න බලන්න මේ ලියාගතපු ක්‍රම ටිකේ මෙච්චරයි ලියන්න පුළුවන් ක්‍රම මේකේ තියෙන එක සංඛ්‍යාව සාධක විදියට ගන්නවා 1 2 4 5 8 20 40 එහෙනම් අපට 40 සාධක විදියට ලියන්න පුළුවන් 40හි සාධක විදියට 1 2 4 5 ඊට පස්සේ ඊට කොන යටින් ලියනවා මම 8 10 20 40 කියන ටික සාධක විදියට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? අද ඕන කවුරු හරි එක්කෙනෙක් අලුතෙන් ඉන්නවා නම් එයාට දැනගන්න තමයි මේ කියලා දුන්නේ. හරිද? ඔය වගේ අපට ඕනෑම සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා දෙකක ගුණිතයක් විදියට ලියන්න පුළුවන් ක්‍රම ටික ලියාගෙන ඒ එක් සංඛ්‍යාව ලියපු එක් සංඛ්‍යාව අර දීලා තිබුණු සංඛ්‍යාවේ සාධක විදියට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ওই විදියට ඔයගොල්ලෝ සංඛ්‍යා ටිකක් දුන්නානේ ගෙදරට ලියන්න කියලා දීලා ඇත්තේ සංඛ්‍යා ටිකක්. ඒ දීපු සංඛ්‍යා ටික ගත්තොත් එහෙම එහෙනම් මුලින්ම 24 සාධක හොයන්න දීලා තියෙනවානේ 24 හැදෙන ක්‍රම ටික බලා ගන්න ඔයගොල්ලෝ ලියපු ඒවා හරිද කියලා එක් වරක් 24 දෙවරක් 12 තුන් වරක් 8 හතර වරක් 6 ඔන්න ඒ ක්‍රම ටික තමයි 24ට අදාළව ලියන්නට වෙන්නේ ඊළඟට 32 ලියන ක්‍රම ටික එක් වරක් 32 බලා ගන්න හරියද කියලා දෙවරක් නම් කීයද 16 තුන් වරක් නම් නැහැ හතර වරක් නම් 8 පස් වරක් නැහැ 6 වරක් නැහැ 7 වරක් නැහැ ආයි 8 වරක් වලට යන්න තියෙන. එහෙනම් ක්‍රම 3යි තියෙන්නේ ලියන්න. ඊළඟට 41ද දුන්නේ 41 ලියන්න වෙන්නේ එක් වරක් 41 දෙවරක් නැහනේ 3ෙන් බෙදෙනවද? තුනෙන් බෙදෙන්නෙත් නෑ. 4න් 5න් 6න් 7න් 8න් නෑ. 41 නම් දුන්නේ 41 ලියන්න පුළුවන් ක්‍රමයකට තියෙන්නේ එක් වරක් 41 විතරයි. වෙන ලියන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. හරිද? 41 එහෙනම් සාධක දෙකයි 1යි 41යි විතරයි. ඊළඟට
ඊළඟට දීලා තියෙන්නේ 55නේ 55 හැදෙන ක්‍රම එක් වරක් නම් 55 ඒ කවුරුත් ලියන එක දෙවරක් නෑ තුන් වරක් නෑ හතර වරක් නෑ පස් වරක් නම් 11 හය වරක් හත් වරක් අට වරක් නව වරක් 10 වරක් නැත ආයි තියෙන 11 වරක් පහ වැඩක් නෑනේ මුල ඉඳලා පිළිවෙේ නම් 55ට සාධක 4යි 1 5 55 11 කියන 4 ඊළඟට තියෙන 64 ඔන්න 64 නම් ලියන්න ක්‍රම තියෙනවා හොඳේ එක් වරක් 64 දෙවරක් 32 තුන් වරක් නම් නැහැ හතර වරක් නම් 16 පස් වරක් නැහැ හය වරක් නැහැ හත් වරක් නැහැ අට වරක් තියෙනවා අට වරක් නම් 8 නව වරක් නැහැ 10 වරක් නැහැ 11 වරක් 12 වරක් 13 වරක් 14 වරක් 15 වරක් 16 වරක් 16 වරක් 4 තමයි ආයි එන්නේ හැබැයි මේන ක්‍රම 4යි එහෙනම් සාධක මේකේ සාධක 8ක් නැහනේ හරිද සාධක මෙතන තියෙන්නේ 1යි 2යි 4යි 8යි ආයි 8 ලියන්නේ නැහැ හොඳේ 16 32 64 1 2 4 8 16 32 64 කියන ටික තමයි සාධක ටික බවට පත් වෙන්නේ ඊළඟට 70 70 ලියන ක්‍රම එක් වරක් නම් 70 දෙවරක් නම් 35 තුන් වරක් නැහැ හතර වරක් නැහැ පස් වරක් නම් පස් වරක් 14 හය වරක් නැහැ හත් වරක් නම් 10 අට වරක් නැහැ නව වරක් නැහැ 10 වරක් නම් 7 වැඩක් නැහැ ලියවිලා තියෙන්නේ එහෙනම් සාධක ලියපු ක්‍රම 4යි සාධක 8ක් තියෙනවා ඕගොල්ලෝ ලියලා තියෙන්නේ මම මේ කියලා දෙනවා ඉතින් කමන්නේ අඩුපාඩුවක් තිබ්බොත් හදා ගන්නකෝ 80 එක් වරක් 80 දෙවරක් නම් 40 තුන් වරක් වලින් නැහැ හතර වරක් නම් 20 පස් වරක් නම් 16 හත් වරක් නැහැ හය වරක් හත් වරක් නැහැ අට වරක් නම් 10 නව වරක් නැහැ 10 වරක් 8 වැඩක් නැහැ අට වරක් 10 ලියලා 1යි 2යි 3යි 4යි 5යි සාධක 10ක් තියෙනවා ඒ ලිව්වේ 80 ඊළඟට 90 එක් වරක් නම් 90 දෙවරක් නම් 45 තුන් වරක් නම් 30 හතර වරක් නැහැ පස් වරක් 18 හය වරක් තියෙනවානේ හය වරක් නම් හය වරක් 15 හත් වරක් නැහැ අට වරක් නැහැ නව වරක් නම් 10 එන්නට ඕන නව වරක් නම් 10 ක්‍රම 1යි 2යි 3යි 4යි 5යි 6යි සාධක 12ක් තියෙනවා සාධක 12 ඊළඟට තියෙන්නේ 120යි 200යි 120 සහ 200 කියන අගයන් දෙක 120යි 200යි 120 එක් වරක් 200 දෙවරක් නම් 100 තුන් වරක් නැහැ හතර වරක් නම් 30 පස් වරක් නම් ඔය ටිකක් හිතලා හදන්න ඕනේ ඈ 12ට 5 ඒවා 2යි 20ට 5 ඒවා 4යි 24යි ඊළඟට 6 වරක් නම් 20 හත් වරක් නැහැ අට වරක් නම් 120ට 8 ඒවා 12ට 1යි 4ට 40ට 8 වරක් 5යි 15යි 9 වරක් නැහැ 10 වරක් නම් 12 ඔන්න ක්‍රම ටික 10 වරක් 12 එන්නත් ඕන හරි මේ 120 දැන් 200 හැදෙන ක්‍රම එක් වරක් කලින්ගේ පොඩි වැරදීමක් වද එක් වරක් 120 දෙවරක් නම් 60 හතර වරක් නම් 30 පස් වරක් 24 එහෙම යන්නේ ඊළඟට 200 එක් වරක් 120 දෙවරක් නම් එක් වරක් නම් 200 පැටලුණානේ දෙවරක් නම් 100 තුන් වරක් නැහැ හතර වරක් නම් හතර වරක් 50 පස් වරක් නම් 40 හය වරක් නැහැ හත් වරක් නැහැ අට වරක් වලට යන්න ඕන 20ට 8 ඒවා අට වරක් බලමු 20ට 8 ඒවා 2යි 16යි 4යි 40ට 5යි අට වරක් 25 නව වරක් නැහැ 10 වරක් නම් 20 11 වරක් 12 වරක් 13 වරක් 14 වරක් 15 වරක් යෙදෙන්නේ නැහැ
ආයි එන්නේ 20 වරක් 10. එහෙනම් ලියන්න පුළුවන් ක්‍රම 1 2 3 4 5 6යි සාධක තියෙනවා 12ක්. ඔන්න ඔය ක්‍රම ටික ඔයගොල්ලෝ ලියලා තියෙන්නට ඕන. බලන්න අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න. 50 හි සාධක තුනක් බෙදීමේ ක්‍රමයෙන් සොයන්න. 50 සාධක තුනක් බෙදීමේ ක්‍රමයෙන් සොයන්න. පරණ කෙනෙකුට ඕනනම් පරණ වීඩියෝ එකක් හරි බලලා පාඩම අල්ලගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලොත් එහෙමයි. ඔයගොල්ලොත් අර තියෙන පරණ දේවල් ටික බල බල අඩුපාඩු තියෙන ඒවා හදා ගන්න. හරිද? ගෙදර ඉන්න කාගෙන් හරි කෙනෙක්ගෙන් අහගන්න. මම පාඩම උගන්ලා තියෙනකොට ගෙදර කියන කෙනෙක්ගෙන් කාගෙන් හරි ටිකක් අහගන්න පුළුවන්නේ. එච්චරම ලොකුම දැනුමක් තියෙන්න ඕනෙත් නෑ. ගෙදර කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. මේ මම කියන්නේ 50 සාධක හොයන්න කියලා. හරිද? මේ කවුරු හරි කෙනෙක් ඒ උත්තර ටික බැලුවා මොකක් හරි අවුලක් තියෙනවා. දෙක කවුද මේ? 2 3 2 4 3 150 200 100. ඒ මොකක්ද වෙලා තියෙන්නේ? මං අහන්නේ 50. හරි බෙදීමේ ක්‍රමයෙන් නෙමෙයි බලන්න. අර ගුණිතයක් විදියට ලියන ක්‍රමයෙන් ලිව්වනම් එහෙම කාට හරි ලියන්න එන්නේ එක් වරක් 50යි. දෙවරක් නම් 25යි. තුන් වරක් නැහැනේ පස් වරක් නම් 10යි. ඔය ක්‍රම ටිකන ලියන්න තියෙන. එහෙනම් සාධක තියෙනවා 6ක්. අපිට කියන්නේ බෙදීමේ ක්‍රමයෙන් හොයන්න කියලා. එහෙනම් අපි බෙදනවා. ඉතින් මෙන්න 50. දෙකෙන් බෙදුවගේමකො එකෙන් කොහොමද බෙදන බව අපි දන්නවා. 50 5ට 2 2යි දෙවරක් 2 4යි එකක් ඉතුරුයි. බිංදුව යටට ආව 10ට 2 5යි පස් වරක් 2 10යි ඉතිරියක් නැහැ. එහෙනම් 2 කියලා කියන්නේ සාධකයක්. ඊළඟට 50 කියන එක අපි හිතමු කෙනෙක් 3ෙන් බෙදුවා කියලා. 3ෙන් බෙදුවන වැඩක් තියනවද? නැහැ. ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. මෙන්න මම බෙදලා පෙන්නන්නම්. 5ට 3 1යි එක් වරක් 3 3යි දෙකක් ඉතුරුයි. පල්ලයට බිංදුවයි 20ට 3 6යි 6 වරක් 3 18යි ඉතිරියක් තියෙනවා දෙකක. ඉතිරිය දෙකක් තියෙනවා කියන්නේ 3 කියන්නේ සාධකයක් නෙමෙයි. මෙන්න මේ 2 කියන්නේ සාධකයක්. ඉතිරි නැතුව බෙදෙන නිසා. ඊළඟට 50 බෙදන්න. 5න් 50 බෙදනවා 5න්. එතකොට 5ට 5 1යි එක් වරක් 5 5යි බිංදුවයි බිංදුවට 5 බිංදුවයි ඉතිරියක් ඇත්තේ නැහැ. එහෙනම් 5 කියන්නේ තවත් එක්තරා සාධකයක් නේ. 5 කියන එකත් සාධකයක් විදිහට ගන්න පුළුවන්. තව ඉතින් 10 නුත් බෙදලා පෙන්නන්න. එතකොට හරිනේ. අන්න එතකොට අපි ලියනවා 5 සාධක විදියට 2 5 10 කියන ටික බෙදපු සංඛ්‍යා ටික ලියනවා නේ. ඊට වඩා එදා කිව්වා අපිනේ මෙතන මේ දෙකෙන් බෙදුනම් පස්සේ ඉතිරියක් නැහැනේ. එතකොට උඩට එන්නේ 25නේ. 25 කියන්නේ සාධකයක්. 25 නුත් බෙදන්න පුළුවන්. හරිද? 50 5න් බෙදුනම් පස්සේ 10යිනේ හරියටම ඉතිරියක් නැහැ. එහෙනම් 10 කියන්නේ සාධකයක්. එහෙනම් මේ බෙදුවේ දෙකෙනුයි පහෙනුයි විතරයි. දෙකෙනුයි පහෙනුයි බෙදුවා අපිට සාධක 4ක් කියන්න පුළුවන් නේ. දෙකෙන් බෙදිලා එන 25 සාධකයක්, පහෙන් බෙදිලා එන 10 සාධකයක් කියලා. 2 5 10 කියන සාධක තුන ලියනවා. එහෙනම් මෙන්න ඇහුවොත් එහෙම කොහෙදී හරි අහනවා නම් සාධකයක් කියන්නේ මොකක්ද කියලා? සාධකයක් කියන්නේ ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවක්. අපි කතා කරන්නේ පූර්ණ සංඛ්‍යාවල සාධක විතරයි. එතකොට ඔයගොල්ලන්ට උත්තරේ දෙන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදිය හැකි පූර්ණ සංඛ්‍යාවලට අපි කියනවා සාධක කියලා. හරි. දැන් මම හිතන්නේ සාධක කියන කොටස ඔයගොල්ලන්ට පැහැදිලි. ඔන්න ගිය සතියේ හිටියේ නැති කෙනෙකුට උනත් අල්ල ගන්න පුළුවන්. ගිය සතියේ ගැටලුවක් තිබුණු කෙනෙකුට දැන් මං හිතන්නේ ප්‍රශ්නය විසඳිලා ඇති කියලා හිතනවා. මෙතනින් පුතේ ඉස්සරහට ගියාම සාධකවල ඉදිරියට අපි කතා කරනවා තව එකක්. සමහරක් විට මේ වගේ ප්‍රශ්නත් අහන්න පුළුවන්කම තියෙනවා. හරිද? ලියන්නකෝ. එද්දාස් 1431 9 සාධකයක් වේද? 1431 9 සාධකයක් වේද කියලායි අහන්නේ. ලියා ගන්න ප්‍රශ්නේ. 1431 9 සාධකයක් වේද? බලමු මොකද කරන්න කියලා.
එහෙමනම් සාධකයක්ද කියලා බලන්න අපිට කරන්න තියෙන දේ බෙදෙන එකනේ. 14ට 9 ඒවා. එකට නෑනේ. 14ට 9 එකයි එක් වරක් 9 9යි ඉතුරුයි 5ක්නේ යටට ආවා 3 කියන අගේ 53 53ට 9 ඒවා 53ට 9 කීයක් තියනවද 5ක් තියෙනවා 5 වරක් 9 45යි කීයක් ඉතුරුයිද ඈ ඉතිරි කීයක්ද ඈ 50 53න් 45 3න් 5ක් බෑ එකක් ගත්ත 13න් 5 8යි මෙතන බිඳුවයි පල්ලෙහාට ආව 1 81ට 9 ඒවා කීයද 81ට 9 ඒවා 9යි 9 වරක් 9 81යි බලන්නකෝ හරියටම බෙදුණා එහෙනම් 9 කියන එක සාධකයක් වේද නොවේද 9 සාධකයක් වේ කියලා අපට කියන්න පුළුවන් එහෙනම් ලියලා තියන්න ඉදිරියෙන් හරි යටින් හරි පිළිතුර ලියලා තියන්න 1431 9න් ඉතිරි නැතිව බෙදෙන නිසා 1431 9න් ඉතිරි නැතිව බෙදෙන නිසා 9න් ඉතිරි නැතිව බෙදෙන නිසා 1431 9න් ඉතිරි නැතිව බෙදෙන නිසා එය සාධකයක් වේ. එය සාධකයක් වේ කියලා කියන්න පුළුවන්. එය සාධකයක් වේ. එය සාධකයක් වේ. එය සාධකයක් වේ. හරිද? තව එකක් කියන්න. මෙන්න තව ගණන 8 546හි සාධකයක්ද 8 546හි සාධකයක්ද 8 546හි සාධකයක්ද 8 කියන සංඛ්‍යා 546 සාධකයක්ද කියලා අහන එහෙනම් කලින් වගේම බෙදලා බලන්න මොකද වෙන්නේ කියලා සාධකයක්ද කියලා බලන්න අපි 546 8ෙන් බෙදන්න වෙනවා එහෙනම් අපි බෙදාගෙන යමු 546 බෙදන්නේ 8ෙන් 54ට 8 ඒවා පහට නෑනේ දැන් සමහරට වෙලා තියෙන ප්‍රශ්නේ බෙදා ගන්න බෑ 54ට 8 ඒවා කීයක් තියෙනවද 8 ඒවා 6ක් තියෙනවා 6 වරක් 8 48යි 54න් 48 අඩු කළාම 14න් 8ක් අඩු කළාම 6යි මෙතෙන්ට බිඳුවයි යටට එනවා 6 66ට 8 ඒවා 8යි 8 වරක් 8 64යි ඉතිරි වෙලා දෙකක් ඉතිරියක් වෙලා නේද එහෙනම් ඉතිරි වෙනවා නම් 8 සාධකයක්ද නැහැ එහෙනම් අපිට කියන්න පුළුවන් 8 සාධකයක් නොවේ කියලා 8 සාධකයක් නොවේ කියලා කියන්නට පුළුවන්කම තියෙනවා දැන් පැහැදිලි මං හිතන්නේ මේ කියපු එක 4 ගුණාකාරයෙන් කියනකොට ඔයගොල්ලෝ කියන මොනවාද 4 වරක් 1 4 වරක් 2 4 වරක් 3 උත්තරෙත් 1 කියන්නේ මෙහෙම ගුවට වැඩන්නේ 4 වරක් 1 4යි 4 වරක් 2 8යි 4 වරක් 3 12යි 4 වරක් 4 16යි 4 වරක් 5 20යි 4 වරක් 6 24යි ඔහොම කියාගෙන යන්න පුළුවන්නේ බලන්න එතකොට මේ අපි කියලා තියෙන්නේ මෙන්න මේ 4 8 12 මේ මොනවාද මේ තියෙන්නේ 4 ගුණාකාර ටිකනේ 4 ගුණාකාර ගත්තේ කොහොමද එහෙනම් 4 1ෙන් ගුණ කළා 4 2ෙන් ගුණ කළා 4 3ෙන් ගුණ කළා 4 ඔය විදියට ඕනම අගයකින් ගුණ කළාම අපට 4 ගුණාකාර ලබා ගන්න පුළුවන් නේද 4 ගුණාකාර ලබා ගත්තපු එක ඔය දැන් ඔයගොල්ලෝ කිව්වොත් එහෙම 10 ගුණාකාර හොයන්න කියලා 10 වරක් 1 10යි 10 වරක් 2 20යි 10 වරක් 3 30යි 10 වරක් 4 40යි 10 වරක් 5 ඔය විදිහට කියාගෙන යන්න පුළුවන් බලන්නකො මේවා එන විදිය දැන් 4 ගුණාකාර ඇහුවම 4 1ෙන් ගුණ කළා ඒක නම් වැඩක් නැහැ කියමුකෝ ඒක අතාරිමුකෝ 4 2ෙන් ගුණ කළා 4 3ෙන් ගුණ කළා 4 4ෙන් ගුණ කළා 4 5ෙන් ගුණ කළා 4 6 ගුණ කළා නේද ඔය විදිහට ගුණ කරගෙන ගිහිල්ලා මේ එන උත්තර වලට අපි කියනවා ගුණාකාර ටික කියලා. එහෙනම් 4 ගුණාකාර ඇහුවම 4 කියන සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව අපට කැමති පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා එන අගයට අර 4 ගුණාකාරයක් කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න ආයෙ පොඩ්ඩක් අහගන්න
පහේ ගුණාකාරය ඇහුව කියලා කියමුකෝ. එහෙනම් 5. එකෙන් ගුණ කරලා කියනවා 5යි. 5. දෙකෙන් ගුණ කරලා කියනවා 10යි. 5. තුනෙන් ගුණ කරන්න කිව්වොත් ගුණ කළොත් 15යි. 5. හතරෙන් ගුණ කළාම 20යි. 5. පහෙන් ගුණ කළාම 25යි. ඔය විදියට 5 කියන අගයත් ඕනම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා අපට පහේ ගුණාකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදියට ඕනම පූර්ණ සංඛ්‍යාවක් තවත් ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කර මුල් සංඛ්‍යාවේ ගුණාකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ලියා ගන්න මෙහෙම මාතෘකා ලියලා තියෙන ඕගොල්ලෝ ගුණාකාර කියලා ලියා ගන්න. යම් සංඛ්‍යාවක ගුණාකාර සෙවීමේදී යම් සංඛ්‍යාවක ගුණාකාර සෙවීමේදී යම් සංඛ්‍යාවක ගුණාකාර සෙවීමේදී යම් සංඛ්‍යාවක ගුණාකාර සෙවීමේදී එම සංඛ්‍යාව ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කළ හැකිය. එම පූර්ණ සංඛ්‍යාව ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කළ හැකිය. 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 ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කළ හැකිය. ප්‍රශ්නයක් ලියන්නකෝ. 7 මුල් ගුණාකාර 5 ලියන්න. ප්‍රශ්නයක්. 7 මුල් ගුණාකාර 5 ලියන්න. 7 මුල් ගුණාකාර 5 ලියන්න. ලියමු බලන්න. 7 මුල් ගුණාකාර ටික 7 වරක් 1 7යි. 7 වරක් 2 14යි. 7 වරක් 3 21යි. 7 වරක් 4 28යි. 7 වරක් 5 35යි. එහෙනම් මේ ගුණ කරන විදිය නම් වැඩක් නෑ. හරිද? 7 මුල් ගුණාකාර 5 එහෙනම් ලියන්න පුළුවන් 7 14 21 28 35 කියලා කියන්නේ. 7 14 21 28 35 කියලා අපට උත්තරේ දෙන්න පුළුවන්. හරි? තව එකක් ලියන්න ඔය වගේ. තව එකක් 15 මුල් ගුණාකාර 5 ලියන්න. 15 මුල් ගුණාකාර 5 ලියන්න. 15 මුල් ගුණාකාර 5 ලියන්න. කීය දාන්න පුතේ 15 නේ. 15 15 වරක් 1 බලනවා 15මයි. ඊළඟට 15 වරක් 2 බලන්න ඕන. 5 වරක් 2 10න් බිඳුවා 1ක් ඉතුරුයි. 5 වරක් 1 දෙවරක් 2යි 1යි 3යි. ඊළඟට 15 වරක් 3 3 වරක් 5 15න් 5 එකක් ඉතුරුයි. 3 වරක් 3යි 1යි 4යි. 15 වරක් 4 15 වරක් 4 60යි. 15 වරක් 5 15 වරක් 5 75යි. මෙන්න මේ ටික අපිට කියන්න පුළුවන් 15 ගුණාකාර ටික විදියට. 15 ගුණාකාර ටික තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් ඔයගොල්ලෝ පැහැදිලිනේ ගුණාකාර ගන්නෙ කොහොමද කියලා? කාගෙත් හරි ඇති. පොඩි සරල කාරණයක්. හරි. තා ප්‍රශ්නයක් ලියන්නකෝ. ලියලා මේකට උත්තර දෙන්නකෝ. එකත් 40ත් අතර ඇති එකත් 40ත් අතර ඇති එකත් 40ත් අතර ඇති 6 ගුණාකාර සියල්ල ලියන්න. එකත් 40ත් අතර ඇති 6 ගුණාකාර සියල්ල ලියන්න. ආයි පාරක් එකත් 40ත් අතර ඇති 6 ගුණාකාර සියල්ල ලියන්න. ලියමු බලන්න. එතකොට 6 ගුණාකාර අර කලින් ක්‍රමයට සමහරක් ඔයගොල්ලෝ ලියලා 6 වරක් 1 6යි 6 වරක් 2 12යි කමක් නැහැ. මේ විදිහට උත්තර ටික තිබුණත් ඇති 6 12 18 24 30 36. එකත් 40ත් අතර ටික තමයි ඔය ලියලා තියෙන්නේ. හරිනේ? එහෙනම් මෙතනින් ඉස්සරහට තව ප්‍රශ්නයක් දෙන්න. ලියන්න මෙහෙම. මේක ප්‍රශ්නේ මම ඔයගොල්ලන්ට වැදගත් කාරණයක් කියන්න යන්නේ. හරිද? ලියා ගන්න.
84 තුනෙහි ගුණාකාරයක්ද 84 තුනෙහි ගුණාකාරයක්ද 84 තුනෙහි ගුණාකාරයක්ද 84 තුනෙහි ගුණාකාරයක්ද බලන්නකො උත්තරයක් දෙමු බලන්න ඔව්ද නැද්ද කියලා එතෙන්දී 84 තුනේ ගුණාකාරයක්ද කියලා හදන්න ඕන නම් අපි හිත ඉන්නේ කරන්නේ මොකක්ද 84 මෙන්න තුනේ ගුණාකාරයක්ද කියලා යන්නේ බෙදන්න තුනෙන් තුනේ ගුණාකාරයක්ද කියලා ආපු නිසා තුනෙන් බෙදුවේ පහේ ගුණාකාරයක්ද කියලා හො පහෙන් බෙදනවා හරිද එහෙනම් තුනෙන් බෙදනකොට 8ට තුනේවා 2යි දෙවරක් 3 6යි දෙකක් ඉතිරි පල්ලෙහාට ගත්තා 4 24ට තුනේවා 8යි 8 වරක් 3 24යි ඉතිරියක් නැහැ එහෙනම් 84 තුනෙන් බෙදුණානේ නේ දැන් ඔන්න කියන්නත් පුළුවන් මේක බැලුවම පස්සේ 84 හැදෙන්නේ කොහමද 84 හැදෙන්නේ 3 වරක් කීයෙන්ද 84 හැදෙන්නේ 3 වරක් 28න් නේ 84 හැදෙන්නේ 3 වරක් 28න් එහෙනම් හරිනු ඉතින් තුනේ ගුණාකාරයක්නේ 3 මෙන්න පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කළා එතකොට ඇවිල්ලා 84 එහෙනම් අපිට කියන්න පුළුවන් 84 කියන්නේ තුනෙහි ගුණාකාරය කී කියලා 84 තුනෙහි ගුණාකාරයකි කියලා කියන්න පුළුවන් උත්තරේ ලියලා තියන්න 84 තුනෙහි ගුණාකාරයකි 84 තුනෙහි ගුණාකාරයකි ඊට පස්සේදී මෙන්න මේකේ බලන්නකො මම කිව්වේ විශේෂ කාරණයක් කියන්න යනවා කියලා දැන් ගුණාකාර වෙන ඒවා අනිවාර්යයෙන්ම යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවක ගුණාකාරයක් නම් අනිවාර්යෙන් ඒ කියන සංඛ්‍යාව අර අගයෙන් ඉතිරි නැතිව බෙදෙන්නට ඕන අපෙන් ඇහුවේ 84 තුනේ ගුණාකාරයක්ද කියලානේ එහෙනම් 84 තුනෙන් බෙදලා බැලුවා එතකොට බෙදුනම් පස්සේ ඉතිරියක් උනේ නෑනේ අන්න ඉතිරියක් උනේ නැති නිසා තමයි අපි තුනේ ගුණාකාරයක් විදිහට 84 තෝරගත්තේ 84 තුනේ ගුණාකාරයක් කියලා ප්‍රකාශ කළේ එහෙමනම් ගුණාකාරයක් වෙන්න නම් අනිවාර්යෙන් ඉතිරි නැතිව බෙදෙන්නට ඕන වක්‍රාකාරව කිව්වොත් 84 එක සාධකයක් තමයි 3 කියලා කියන්නේ 84 එක සාධකයක් තමයි 3 කියලා කියන්නේ පැහැදිලි ඇති මම කියාපු කාරණේ ඔයගොල්ලන්ට එහෙනම් ගුණාකාරයක්ද කියලා බලන්න කියලා කිව්වොත් ওই විදියට බෙදලා බලන්න තව එකක් කියන්නම් ඕන තව එකක් කියන්න 126 හතරෙහි ගුණාකාරයක්ද 126 හතරේ ගුණාකාරයක්ද බලන්න 126 හතරේ ගුණාකාරයක්ද කියලා උත්තරයක් කියලා තියෙනවා 126 හතරේ ගුණාකාරයක්ද මට පේන්නේ බෙදා ගන්න බැරි කෙනෙක් ඉන්නවා වගේ 126 හතරෙන් බෙදනවයි 12ට 4 3යි 3 වරක් 4 12යි ඉතිරියක් නැත යටට ආව 6 6ට 4 1යි 1 වරක් 4 4යි ඉතිරි දෙක ඉතිරි වෙලා නැද්ද ඉතිරි වෙලානේ නේ ඉතිරි වෙලා නම් ඉතින් 4 ගුණාකාරයක් වෙන්න බෑනේ 126 එහෙනම් අපිට කියන්න වෙන්නේ 126 හතරෙහි ගුණාකාරයක් නොවේ 126 හතරේ ගුණාකාරයක් නොවේ 126 හතරේ ගුණාකාරයක් නොවේ කියලා කියන්න පුළුවන්කම තියෙනවා හරි තවත් එක තව එකක් ලියන්න 200ට අඩු 200ට අඩු 200ට අඩු 200ට අඩු 200ට අඩු 200ට අඩු අඩු 6හි විශාලම ගුණාකාරය කීයද 200ට අඩු 6හි විශාලම ගුණාකාරය කීයද 200ට අඩු 6හි විශාලම ගුණාකාරය කීයද බලමු කියන්න පුළුවන් අය ඉන්නවද කියලා 200ට අඩු වෙන්නත් ඕන 6හි විශාලම ගුණාකාරය වෙන්නත් ඕන බලමු දැන් මෙච්චරලා කියලා දීපු ඒ කාරණා යොදාගෙන මතක් කරගෙන හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා හදලා මොකද්ද උත්තරේ කියලා මට එවන්න ඔයගොල්ලෝගෙන් අහන්නේ 200ට අඩු වෙන්නත් ඕන 6 වැඩිම ගුණාකාරය වෙන්නත් ඕන 200ට අඩුම 200ට ආසන්නතම තියෙන සංඛ්‍යාවනේ 199 කියන්නේ නේ
එහෙනම් 199 වුණොත් 199 6න් ඉතිරි නැතුව බෙදෙන්න ඕන. එහෙම වුණොත් තමයි ගුණාකාරයක් වෙන්නේ නේ. 199 අපි බෙදලා බලමු 6න්. 19ට 6 3යි 3 වරක් 6 18යි එකක් ඉතුරුයි. 19ට 6 3යි බෑ. එකක් ඉතුරුයි. හරියන්නේ නැහැ. ඊළඟට තියෙන 198. ඇයි ඉතින් 200 ඉඳලා යට වෙන්නේ? අඩු එක බලන්න. විශාලම සංඛ්‍යාව බලන්න 200ට අඩුම එක අඩු ළඟින්ම තියෙන එක බැලුවා. ඊළඟට තියෙන එක බැලුවා. 19ට 6 ඒවා 3යි 3 වරක් 6 18යි 18ට 6 ඒවා 3යි 3 වරක් 6 18යි බිඳුවයි. හරිද? එහෙනම් හරි ඉතින් මොකක්ද උත්තරේ? උත්තරේ 198. 200ට අඩු වෙන්නත් ඕන ආසන්නතම 6 ගුණාකාරය වෙන්නත් ඕන. ඔන්න ඔය විදිහට අපට කියන්න පුළුවන් එහෙනම් 6හි 200ට අඩු විශාලතම ගුණාකාරය 198 කියලා. තව එකක් දෙන්නම්. තව ඕනද එපාද? හාරසියයට අඩු විශාලතම 9 ගුණාකාරය කුමක්ද? 400ට අඩු විශාලතම 9 ගුණාකාරය කුමක්ද? 400ට අඩු විශාලතම 9 ගුණාකාරය අහන්නේ. 4 සහ 6 යන සංඛ්‍යා දෙකෙහිම 4 සහ 6 යන සංඛ්‍යා දෙකෙහිම 4 සහ 6 යන සංඛ්‍යා දෙකෙහිම ගුණාකාරයක් වන 4 සහ 6 යන සංඛ්‍යා දෙකෙහිම ගුණාකාරයක් වන සංඛ්‍යාවක් ලියන්න. 4 සහ 6 යන සංඛ්‍යා දෙකෙහිම ගුණාකාරයක් වන සංඛ්‍යාවක්. 4 සහ 6 යන සංඛ්‍යා දෙකෙහිම ගුණාකාරයක් වෙන එකක් නේ අහන්නේ. එහෙනම් අපි ඉස්සර වෙලා 4 ගුණාකාර ටික ලියාගෙන යනවා. 4 8 12 16 20 24 28 32 36 40 ඔය විදිහට ලියාගෙන යන්න පුළුවන් 4 ගුණාකාර. ඊළඟට 6 ගුණාකාර කිව්වොත් 6 12 18 24 30 36 42 කියලා කිව්වා. බලන්න මේ දෙකේම කියවුනේ මොනවාද? 12 කියන එක මේ දෙකේම කියවිලා. 24 කියන එක මේ දෙකේම කියවිලා. 36 කියන එක මේ දෙකේම කියවෙලා. එහෙනම් 12 කියන එක එන්න පුළුවන්, 24 එන්න පුළුවන්, 36 එන්න පුළුවන්. තව ඉදිරියට තව තියෙනවා. මොකක් හරි එකක් නේ අහන්නේ. මොකක් හරි එකක් ලියලා තියන්න. 7 පන්තියට ගියාම මේ පාඩම වැඩි දුර විස්තර කතා කරනු ඇත. 4 ගුණාකාර ලිව්වා, 6 ගුණාකාර ලිව්වා. ඒ දෙකටම පොදුවේ තියෙන එකක් තෝරගත්තා. ওই විදිහට සමහරක්කට ඕගොල්ලෝගේ සංඛ්‍යා 3ක හාවි. 4යි 6යි 8යි. ඒතොර 4 ගුණාකාර ලියනවා, 6 ගුණාකාර ලියනවා, 8 ගුණාකාර ලියනවා. ලියලා 3ටම පොදු එක තෝරගන්නවා මොකද්ද කියලා. එහෙනම් තව එකක් දෙන්නම්කෝ. ඊළඟ ප්‍රශ්නේ. 3 4 8 3 4 8 යන සංඛ්‍යා තුනෙහිම 3 4 8 යන සංඛ්‍යා තුනෙහිම ගුණාකාරයක් වන සංඛ්‍යාවක් ලියන්න. 3 4 8 බලන්න. 3 4 8 3 4 8 යන සංඛ්‍යා තුනෙහිම ගුණාකාරයක් වන සංඛ්‍යාවක් ලියන්න. මින් හෙමින් ගණන් හදන අයට කියන්නේ හොඳේ ඉක්මනට ගණන හදන්න බලන්න. චක්කරයෙන් බැරිකම් මං ඔය කාගෙනු චක්කරේ කටපාඩම් අරන් තියෙනවා පන්තියේ. හරිද? ඒ අතරතුර සමහරකට පස්සේදී ආපු අයට නම් මේ නැති වෙන්න වෙයි. හැබැයි පන්තියේදී චක්කරේ කටපාඩම් ගත්තා. එක එක්කෙනාගෙන් එක එක මට හිතනේ වහලා තමයි චක්කරේ ගත්තේ. ටික 6 පන්තියෙත් එහෙමයි, කටුවන පන්තියෙත් එහෙමයි. දෙකේම. 3 ගුණාකාර ටික 3 6 9 12 15 18 ඊළඟට 21 24 27 4 ගුණාකාර 4 8 12
දාසය 20 24 අටේ ගුණාකාර 8 16 24 ඊළඟට 32 ඔය විදිහට එන්නේ නේ ඔක්කොටම පොදුවේ එන්නේ මොකද්ද ඔක්කොටම පොදුවේ ගන්න වෙන්නේ මෙන්න 24 කියන එක. එහෙනම් පිළිතුර වෙන්නේ 24 එන්නේ. තව තියෙනවා ඉස්සරහට. ඔය එක උත්තරයක්. හරිනේ? දැන් එක දිගට බලාගෙන හිටියනේ ගොඩක් වෙලා 4යි 2යි 13යි. 2යි 13යි 2යි 20ට පටන් ගන්නවා. හරිද? විනාඩි 7ක බ්‍රේක් එකක් තියෙනවා. 2යි 20ට පටන් ගන්නවා. දෙකයි 20ට පටන් ගමු. එක දිගට බලාගෙන ඉන්න බෑ ෆෝන් එකෙන් චුට්ටක් S2 අයින් කරලා ඉඳලා ඊට පස්සේ ආයිමත් පාඩමට එන්න. මේ බාධ්‍යතාවය කියන කොටසේ ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ මොකක්ද? සංඛ්‍යාවක් 2න් 5න් 10න් වගේ සංඛ්‍යාවලින් 2න් 5න් 10 විතරයි අපි දැනට කතා කරන්නේ. 7ට ගියන් පස්සේ තව ටිකක් තියෙනවා. 2න් 5න් 10න් කියන ඒවායින් බෙදෙනකොට අන්න ඒවට තියෙනවා විශේෂ ලක්ෂණ කීපයක්. අන්නේ ලක්ෂණ කීපය ගැන තමයි අපි මේ පාඩමේදී සාකච්ඡා කෙරෙන්නේ. හරිද? බාධ්‍යතාවය කියන ප්‍රධාන මාතෘකාව ලියන්න බාධ්‍යතාවය කියන ප්‍රධාන මාතෘකාව ලියා ගන්න ලියලා ලියන්න මෙහෙම දෙකෙන් ඉතිරි නැතිව බෙදේදයි පරීක්ෂා කිරීම දෙකෙන් ඉතිරි නැතිව බෙදේදයි පරීක්ෂා කිරීම කියලා ලියන්න මාතෘකාව දෙකෙන් ඉතිරි නැතිව බෙදේදයි පරීක්ෂා කිරීම දෙකෙන් ඉතිරි නැතුව බෙදේදයි පරීක්ෂා කිරීම ලිව්වද බලාගන්න දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන්න අපි බෙදලා බලන්න එපා නේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදලා බලනවා දෙකෙන් බෙදෙනවද කියලා දැන් මට කියන්නකෝ 49 දෙකෙන් බෙදෙනවද 49 දෙකෙන් බෙදෙනවද මොකද කියන්නේ ඔයගොල්ලෝගේ පිළිතුර මේක දෙකෙන් බෙදෙන්නේ නැහැ කියලා දෙකෙන් බෙදෙන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ කිව්වේ කොහොමද මේක දෙකේ ගුණාකාරයක් නොවන නිසා දෙකේ ගුණාකාරයක් නෙමෙයි මේක බැලුව බැලමටම පේනවානේ මේව හොයන්නේ කොහොමද අපි හරි ලේසි මොකක්ද කරන්න ඕන අග ඉලක්කම බලනවා අග ඉලක්කම කියන්නේ මොන ස්ථානයේද එක ස්ථානය නේ එක ස්ථානයේ අගය බලනවා මම අගයන් ටික එක දිගට ලියන්න මේ වාන්නකෝ 20 21 22 23 24 25 26 27 28 29 ඉතුරුට පේන්නෙත් නෑ 28 29 ඔන්න අගයන් කීපයක් මම ලියලා තියෙන්නේ මේ ටිකෙන් ඕගොල්ලෝ දෙකෙන් බෙදෙනේ තෝරන්න කියලා කිව්වොත් එහෙම මොනවාද ලියන්නේ දෙකෙන් බෙදෙනේ තෝරන්න කිව්වොත් කියනවා 20 කියනවා නේ 22 කියවෙනවා 24 26 28 කියන ඒවා කියන්නට පුළුවන්කම තියෙනවා ඕවා හරියටම දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා ඕක කොහොමද කියන්නේ කියන්නේ අපි මෙන්න මේ අග ඉලක්කම දිහා බලලා කීයද අග ඉලක්කම බිඳුව මෙතන අග ඉලක්කම නැත්තම් එක ස්ථානය 2 මෙතන 4 මෙතන 6 මෙතන 8 කියන අගයන් ටික තමයි තියෙන්නේ නේ එහෙනම් අපි දන්නවා සංඛ්‍යාවක එක ස්ථානය නැත්තම් කෙළවරේ අගය අග ඉලක්කම 0 2 4 6 8 වුණොත් එම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා කියලා මම ලොකු සංඛ්‍යාවක් ලියන්න 54729 මේක දෙකෙන් බෙදෙනවද කියලා අහනවා බලන්නේ කොහෙද අපි බලන්නේ අග ඉලක්කම මෙන්න අග ඉලක්කම 9යි හරියනවද නෑ ඒක නිසා මේක දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් මෙන්න 845යි 346යි 207යි 428 කොහොමද සංඛ්‍යාව ඒකක දහස් මිලියන බිලියන කලාපයට යනකම් තියෙනවා මේක බෙදෙනවද කියලා ඇහුවොත් එහෙම මේකට මෙහෙම ඉරක් ගහලා මෙහෙම ලියලා දෙකෙන් බෙදෙනවද
8ට මෙච්චරයි 4ට මෙහෙම කියලා ලියන අය නෑ නෑ. ඒගොන් වැඩේ අපි කරන්නේ නෑ. මේකට උත්තරේ මොකද කියන්නේ? බෙදෙනවද නැද්ද? මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවද නැද්ද? 845 බිලියන 346 මිලියන 247,428 තනි සංඛ්‍යාවක් මේ. මේක දෙකෙන් බෙදෙනවද නැද්ද? මේක බෙදෙනවා නේද? බෙදෙන්නේ නැහැ කියලා කියන කට්ටියක් ඉන්නවනේ. වන්දන කොහේ ඉන්නවද කියලා. මේක බෙදෙනවා මෙන්න අග ඉලක්කම කීයද? අග ඉලක්කම 8යි. අග ඉලක්කම 8 නිසා මේක දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා කියලා අපට කියන්න පුළුවන්කම තියෙනවා නේද? එහෙනම් අපි ඔන්න නීතියක් හදා ගන්නවා. මොකද්ද නීතිය? දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනකොට නීතිය. දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන්න නම් වෙන්න ඕන දේ තමයි එක ස්ථානයේ අගය. නැත්තම් කොහෙද පුතේ? අග ඉලක්කම 0 2 4 6 8 කියන ඒවායින් එකක් තිබුණොත් විතරක් ඒක දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා. බොහොම සරල කතාවක්. මේ ප්‍රශ්නෙට ගොඩක් අය 100%ක් නිවැරදි උත්තරේ දෙනවා. බොහොම කලාතුරකින් තමයි කෙනෙක්ගේ වරදින්නේ. එහෙනම් ලියන්න මෙහෙම මාතෘකා ලියලා තියෙන ඕගොල්ලෝ දෙකෙන් බෙදේදයි පරීක්ෂා කිරීම කියලා යටින් පාට පෑනකින් ලියා ගන්න. සුදු පාට හැර වෙනත් පාටකින් ලියා ගන්න. සංඛ්‍යාවක එක ස්ථානයේ අගය සංඛ්‍යාව නැත්නම් පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ අගය 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 එක ස්ථානයේ අගය 0 2 4 6 8 0 2 4 6 8 යන අගයන්ගෙන් එකක් නම් 0 2 4 6 8 0 2 4 6 8 යන අගයන්ගෙන් එකක් නම් එක ස්ථානයේ අගය 0 2 4 6 8 යන අගයන්ගෙන් එකක් නම් එම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදේ. එම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදේ. දෙකෙන් ඉතිරි නැතිව බෙදේ. හරිද? ලියලානේ තියෙන්නේ. එහෙනම් මෙන්න මම සංඛ්‍යා ටිකක් දෙන්නම්. ඕගොල්ලෝ දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන ඒවා තෝරලා ලියන්න. සංඛ්‍යා ටිකක් මම කියනවා. 258 34 791 6254 129 340 532 දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන ඒවා තෝරලා ලියන්න මෙතන ඉක්මනට. මේ ටිකෙන් දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන ඒවා තෝරලා ලියන්න. දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන ටික තෝරලා ලියන්න පුළුවන් 258 34 6254 340 532 කියන. බොහෝම සරලයි. ඉවරයි. හරි. අපි යමු ඊළඟ එකට. මොකද්ද? ලියන්න. සංඛ්‍යාවක් 5න් බෙදේදයි පරීක්ෂා කිරීම. 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 ලිවද මාතෘකාව? පහෙන් බෙදනකොට පුතේ මේක මම කියන්නම්. හොඳේ? මේක ලියා ගන්න. ලියලාම අපි කතා කරමු. එච්චර ඕගොල්ලන්ට සොයන්න අවශ්‍ය කාරණේකුත් නෙමෙයි. ලියන්නකෝ. පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ අගය 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 බිංදුව හෝ පහනම් පමණක් පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ අගය බිංදුව හෝ පහනම් පමණක් බිංදුව හෝ පහනම් පමණක් බිංදුව හෝ පහනම් පමණක්
එම සංඛ්‍යාව පහෙන් ඉතිරි නැතිව බෙදේ. එම සංඛ්‍යාව පහෙන් ඉතිරි නැතිව බෙදේ. පහෙන් ඉතිරි නැතිව බෙදේ. එහෙනම් කලින් කතා කළේ දෙකෙන් බෙදීමට මේ කතා කරන්න අපි පහෙන් බෙදීමට. මේම වගු ගන්න ඕනේ නැහැ හොඳේ. දෙකෙන් පහෙන් දෙකෙනුයි පහෙනුයි දෙකෙන් බෙදෙන්න නම් මොකක්ද උනේ? දෙකෙන් බෙදෙන්න නම් අග ඉලක්කම බිඳුව දෙක අතර 6 8 කියන ඒවා එකක් වෙන්න ඕන උනා. එහෙනම් පහෙන් බෙදනකොට මොකක්ද වෙන්න ඕන? අග ඉලක්කම එක්ක බිඳුව එක්කෝ පහ වෙන්නට ඕන. බිඳුව හෝ පහ විය යුතුයි. හරි? අග ඉලක්කම සංඛ්‍යාවක එක ස්ථානයේ අගය සංඛ්‍යාවක එක ස්ථානයේ අගය බිඳුව හෝ පහ නම් පමණක් බිඳුව හෝ පහ නම් පමණක් එම සංඛ්‍යාව පහෙන් ඉතිරි නැතිව බෙදේ. පහෙන් ඉතිරි නැතිව බෙදේ. පහෙන් ඉතිරි නැතිව බෙදේ. මෙනවා නේන මට උත්තර දෙන්න. 432 බෙදෙනවද? බලන්න මොකද්ද? අග ඉලක්කම. අග ඉලක්කම දෙකනේ. හරියනවද? නෑ හරියන්නේ නෑ. ඒක දෙකෙන් පහෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි. පහෙන් මේ ආනේ දෙකෙන් නෙමෙයි. හොඳේ. ඊළඟට 340 අග ඉලක්කම. අග ඉලක්කම බිඳුවයි. හරිනේ. බිඳුව හරි පානම් බෙදෙන්නේ. එහෙනම් පහෙන් බෙදේ. ඊළඟට 14755 අග ඉලක්කම 5යි. නේ අග ඉලක්කම 5 නම් ඒත් පහෙන් ඉතිරි නැතිව බෙදේ කියලා කියන්න පුළුවන්. හරි. මන් දෙනවා සංඛ්‍යා ටිකක්. ඔයගොල්ලෝ පහෙන් ඉතිරි නැතුව බෙදෙන ඒවා තෝරන්නට ඕන. තෝරන්නේ කොහමද? අග ඉලක්කම බිඳුව හරි 5 නම් ඒවා අපිට කියනවා අපි කියනවා පහෙන් ඉතිරි නැතුව බෙදෙනවා කියලා. මෙන්න සංඛ්‍යා ටික. 124 345 6700 12453 245 ලක්ෂ 3 297 බලන්න මේ ටිකෙන් පහෙන් බෙදෙනවා තෝරලා ලියන්න. පහෙන් බෙදෙන්න නීතියක් කිව්වා. ඒ නීතියට අනුව පහෙන් ඉතිරි නැතුව බෙදෙන ටික තෝරන්න. අපි ඔය කතා කළේ එහෙනම් පහෙන් ඉතිරි නැතුව බෙදෙන ඒවා පහෙන් බෙදෙන්නම් අගට ඒ කියන්නේ එක ස්ථානයට බිඳුව හෝ පහ පැවතිය යුතුයි. ලියන්න 10න් ඉතිරි නැතුව බෙදේදයි පරීක්ෂා කිරීම. 10න් ඉතිරි නැතුව බෙදේදයි පරීක්ෂා කිරීම. මාතෘකාව 10න් ඉතිරි නැතුව බෙදේදයි පරීක්ෂා කිරීම. දහයෙන් ඉතිරි නැතුව බෙදේදයි පරීක්ෂා කිරීම. දහයෙන් ඉතිරි නැතුව බෙදේදයි පරීක්ෂා කිරීම. හරිද? 10න් ඉතිරි නැතුව බෙදෙන ඒවා තෝරන්න යන්නේ. පොන්චි කාරණයක් ලියලා තියන්න. මොකද්ද? තරු ලකුණක් දාලා පාට පෑනකින් ලියනවා පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ අගය 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 බිඳුව නම් පමණක් පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ අගය බිඳුව නම් පමණක් බිඳුව නම් පමණක් එම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ අගය බිඳුව නම් පමණක් බිඳුව නම් පමණක් එම සංඛ්‍යාව 10න් ඉතිරි නැතිව බෙදේ. 10න් ඉතිරි නැතිව බෙදේ. 10න් බෙදීමට නීතිය 10න් බෙදෙන්න නම් අග ඉලක්කම බිඳුව විය යුතුමයි. වෙන කිසිදු අවස්ථාවක 10න් බෙදෙන්නේ නැත. එහෙනම් අග ඉලක්කම බිඳුව වුණොත් විතරක් එම සංඛ්‍යාව 10න් ඉතිරි නැතිව බෙදේ කියලා කියන්න පුළුවන්. මේක ඉතින් තෝරන්න දෙන්න දෙයක්වත් නැහැ වගේනේ. අගට බිඳුවේ නේ මොනව තෝරන්නද?
එහෙනම් එක ස්ථානය නැත්තම් අග ඉලක්කම බිඳුව වුණොත් විතරක් අපට කියන්න පුළුවන් ඒක 10න් ඉතිරි නැතිව බෙදෙනවා කියලා. 10න් ඉතිරි නැතුව බෙදෙනවා. එතකොට මට කියන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හරිද? ලියා ගන්න මෙහෙම. ලියන්න මෙහෙම. 10න් ඉතිරි නැතුව බෙදෙන ඕනෑම සංඛ්‍යාවක් ලියා ගන්න. 10න් ඉතිරි නැතිව බෙදෙන ඕනෑම සංඛ්‍යාවක් 10න් ඉතිරි නැතිව බෙදෙන ඕනෑම සංඛ්‍යාවක් 10න් ඉතිරි නැතිව බෙදෙන ඕනෑම සංඛ්‍යාවක් දෙකෙනුත් පහෙනුත් ඉතිරි නැතිව බෙදේද 10න් ඉතිරි නැතුව බෙදෙන ඕනෑම සංඛ්‍යාවක් දෙකෙනුත් පහෙනුත් ඉතිරි නැතිව බෙදේද දෙකෙනුයි පහෙනුයි දෙකෙන්ම ඉතිරි නැතිව බෙදේද කියලායි අහන්නේ. බලන්න මට හිතලා උත්තරයක් දෙන්න. එහෙනම් කියන්න පුළුවන් 10න් ඉතිරි නැතුව බෙදෙන ඕනෑම සංඛ්‍යාවක් දෙකෙනුත් බෙදෙනවා පහෙනුත් බෙදෙනවා කියලා. හේතුව 10න් බෙදෙනවා අගට බිඳුව විතරයිනේ. එහෙනම් අගට බිඳුව වෙන ඕනම එකක් 10න් බෙදෙනවා. දැන් බලන්නකෝ 5න් බෙදෙන ඒවා. 5න් බෙදෙනකොට අගට බිඳුව තියෙනවා නම් 5න් බෙදෙනවා. ඒ කියන්නේ 10න් බෙදෙන හැම එකක්ම 5න් බෙදෙනවා. ඒ වගේම තමයි අගට බිඳුව තිබුණොත් දෙකෙනුත් බෙදෙනවා. එහෙනම් 10 ගුණාකාරය එක නැත්තම් 10න් බෙදෙන ඒවායි හැම වෙලාවෙම අගට බිඳුව තියෙනවා. කියන්නේ ඒවා දෙකෙනුත් බෙදෙනවා. අපි එහෙනම් ඔතනින් නිගමනයකට ලැබෙනවා මොකක්ද? අර කැරපොත්තය කතාව වගේ මං කියලා තියෙන්නේ. නිගමනයකට ලැබෙන්න යන්නේ. හරිද මේ ළමයි ටික? කියනවා 10න් බෙදෙන ඕනෑම සංඛ්‍යාවක් දෙකෙනුත් තුනෙනුත් යන පැටලුවක්. දෙකෙනුත් පහෙනුත් යන සංඛ්‍යා දෙකෙන්ම ඉතිරි නැතිව බෙදේ කියලා. හරි? 10න් බෙදෙන ඕනෑම සංඛ්‍යාවක් දෙකෙනුත් පහෙනුත් යන සංඛ්‍යා දෙකෙන්ම ඉතිරි නැතිව බෙදේ කියලා කියන්න පුළුවන්. දැන් ඔයගොල්ලොන්ට දැන් වැඩ ටිකක් එවන්න තියෙන්නේ. මේ පාඩමේ වැඩ ටික මේකට අදාළ ටියුට් එක. ඔයගොල්ලොන්ට ගන්න විදියක් නැහැ. මට දෙන්න විදියක් නැහැ ඔයගොල්ලොන්ට. හරි? ඒක නිසා මම කරන්නේ ඔයගොල්ලොන්ට කොහෙවත් ඇවිල්ලා ටියුට් ගෙනියන්න බෑනේ. ලබන සතිය වෙනකන් සමහරක් ලබන සතිය ගන්න පුළුවන් වෙයි. එතකන් මම මේ ටියුට් එකේ ප්‍රශ්න ටිකක් ගෲප් එකට දානවා. හරිද? මේ පාඩමට අදාළ ප්‍රශ්න ටිකක් මම ගෲප් එකට දානවා. ඒකෙන් ඔයගොල්ලෝ බලාගෙන ප්‍රශ්න ටික ලියලා උත්තර ලියලා තියන්න. හරිනේ? පැහැදිලි ඇති මම කියන එක. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දීපු අර ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවානේ. තාම ඔක්කොම ටික කතා කරලා ඉවර කරන්න බැරි වුණා. ඒක කතා කරන්නත් ඕන. මේකේ ප්‍රශ්න ටිකක් මම ගෲප් එකට දානවා. ඒක බලන්න. හොඳේ? දැන් හරියටම ඉරිදට ඒක ගන්න ඉන්න නැතුව හෙට හවස විතර බලන්නකෝ. හෙට හවස වෙද්දී ඇවිල්ලා තියෙවි ඔයගොල්ලොන්ට මේ පාඩමට අදාළ ගැටලු ටික. ඒ ගැටලු ටික අහන්නකෝ. ඔයගොල්ලොන්ට ඒ එන වැඩ ටික පොතේ ලියාගෙන ගණන් ටික හදාගෙන යන්න ඕන. දැන් ගිය සතිය කරපු පාඩේ වැඩ ටික දැන් ඔය කතා කළානේ අපි. ඒකනේ සාධක ටික අහලා හැදුවේ. අච්චු පොතේ වැඩ ටික කතා කළේ නෑ මම. අච්චු පොතේ දැන් ඉස්කෝලේත් වැඩ කරන නිසා මම එතෙන්ට ගියේ නැත්තේ. අච්චු පොතේත් අමාරුවේ තෝරලා කතා කරන්නම් ඊළඟ සතියට 14යි 11යි 3 වෙනකන් හදන්න කිව්වේ. 11යි 4 අභ්‍යාසය 11යි 6 අභ්‍යාසය කියන දෙක කරලා තියන්න. හරි? 11යි 4යි 11යි 6යි 11යි 5ත් හදන්න පුළුවන්. ඒ අභ්‍යාස තුන හදලා තියන්න ලබන සතිය වෙනකොට ලබන සතිය අපිට ඒ ටිකේ ගැටලු ටිකක් එක්ක සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. දැන් මම යනවා ඕගොල්ලොන්ට අර දීපු ප්‍රශ්න පත්‍ර වලට. ප්‍රශ්න පත්‍ර දෙකක් ලැබිලා තියෙනවා තමන්ට. කවුරු හරි ප්‍රශ්න පත්‍ර ලැබුණු නැති කෙනෙක් ඉන්නවා නම් මට මේ පන්ති ඉවරුනාට පස්සේ දැන් නෙමෙයි හොඳේ. ප්‍රශ්න පත්‍රේ කාට හරි ලැබුණ නැති කෙනෙක් ඉන්න. ඒ කියන්නේ ගිය මාසේ නම් ප්‍රශ්න පත්‍ර ඕගොල්ලොන්ට ගන්න වුණා. ඒ ප්‍රශ්න පත්‍ර වලින් කාට හරි මම එව්වා ඒ වගේ ගන්න බැරි වෙච්ච අයට මේ කතා කරන ප්‍රශ්න පත්‍රේ නැත්තම් ඒ කෙනා මට කතා කරලා කිව්වොත් තමයි වැඩිපුර හොඳ. එයාට මම මේකේ ප්‍රශ්න පත්‍රේ WhatsApp එකට දාන්නම්. බලා ගන්නකෝ. මේකේ මගේ මතකයේ හැටියට පළවෙනි පේපර් එක අපි කතා කරලා ඉවර කළා. නේද? කතා කරන්න තියෙන සබරගමු පළාත් අධ්‍යාපන
කලාපය කියන ප්‍රශ්න පත්‍රේ. හරිනේ මං කියන එක. මෙන්න මේ පේපර් එක තමයි කතා කරන්න ඇත්තේ. සබරගමුව පළාත් ප්‍රශ්න පත්‍රය. බලමු අපි කතා කරගෙන යමුනේ සබරගමු පළාත් ප්‍රශ්න පත්‍රය. ඒකේ 2017 පළමු වාරය. උතුර හා නැගෙනහිර දිශා අතර පිහිටන අනු දිශාව කුමක්ද? උතුරයි දකුණයි අතර තියෙන අනු දිශාව අහනවා මොකද්ද? උතුර සහ දකුණ අතර මේ උතුර හා නැගෙනහිර අතර තියෙන අනු දිශාව තමයි උපුල් ඊළඟ නැවෙන් ගිහින්. සබරගමු පළාත් ප්‍රශ්න පත්‍රයේ පළමු වාරය කෙටි ප්‍රශ්න ටික ඒකේ. හරි. උතුර හා නැගෙනහිර දිශාව අතර පිහිටන දිශාව මොකද්ද? දිශා පාඩම. උතුරයි නැගෙනහිර අතර තියෙන්නේ උපුල් ඊළඟ නැවෙන් ගිහින් කියලා. උපුල් ඊළඟ නැවෙන් ගිහින් කියලා කියන්නේ. එතකොට ඒකේ ඊසාන තමයි උත්තරේ වෙන්නට ඕන. ඊසාන. ඊළඟට දෙවෙනි එක 134ට 53ක් එකතු කරන්න තියෙන්නේ. කීයද? 134ට 53ක් එකතු කළාම 134ට 53ක් 4යි 3යි 7යි 5යි 3යි 8යි 1යි නේ 187යි උත්තරේ. පිළිතුර 187ක් වුණා. පස්වරු 1:30 සම්මතාකාරයෙන් ලියන්න. පස්වරු 1:30. පස්වරු කියන්නේ පෙරවරු ඉවරයිනේ නේ. එහෙනම් 1:30 තියෙන්නේ. 1:30 කියනකොට 12ක් ඉවරයි 13යි 32යි 30 තමයි පිළිතුර වෙන්නේ. 13යි 32යි 30. ඊළඟට පහත ඝන වස්තු වලින් වෘත්තාකාර හැඩය දැකිය හැකි වස්තුන් තෝරන්න. මොනවාද? ධාතු කැටය වෘත්තාකාර හැඩයේ තියනවද? නැත. ටයරය ඔව්. ක්‍රිකට් පිත්ත ඔව්. කෝදුව නැහැ. එහෙනම් ටයරය සහ ක්‍රිකට් පිත්ත තමයි පිළිතුරු වෙන්නේ. ටයරය ක්‍රිකට් පිත්ත. පස්වෙනි එක මේ සංඛ්‍යා රේඛාවේ තියෙන සංඛ්‍යා ටිකක් තියෙනවා. C අකුර තියෙනවා, A අකුර තියෙනවා, B. C කියන්නේ කීයද? C කියන්නේ -4, A කියන්නේ බිඳුව, B කියන්නේ 3. මේකෙන් අහනවා කුඩාම සංඛ්‍යාවට හිමි අක්ෂරය. කුඩාම සංඛ්‍යාවට හිමි අක්ෂරය තමයි මොකද්ද? කුඩාම සංඛ්‍යාවට හිමි අක්ෂරය A. ඊළඟට විශාලම සංඛ්‍යාවට හිමි අක්ෂරය මොකක්ද කියලා අහනවා. විශාලම අක්ෂරය මෙන්න වැරදුනා. කුඩාම එක C, විශාලම එක B බවට පත් වෙනවා. කුඩාම එක C, විශාලම එක B බවට පත් වුණා. ඊළඟට ඒ පස්වෙනි ප්‍රශ්නය 6 පන්ති කාමරයක ටයිල් ඇල්ලීමට ටයිල් කැට 95ක් අවශ්‍ය වෙයි. එවැනි පන්ති කාමර 10ක ටයිල් ඇල්ලීමට කැට කොච්චරද නිමාණය කරන්න කියලායි කියන්නේ. පන්ති කාමරයට ඕන 95ක් නේ. එහෙනම් 95 ගුණ කරනවා 10න් පිළිතුර 950යි. පිළිතුර 950ක් වෙනවා. 7 මෙයාට ඔයගොල්ලෝ හරි දාන්න විතරයි දෙන්නේ. මේකේ මිලියන කලාපය කොටු කරන්න. අයියෝ මොනවාද මේ? මිලියන කලාපේ ඒකක දහස් මිලියන බිලියන මිලියන කලාපේ තමයි 0.05. ඒක කොටු කරලා පෙන්වන්න ඕන. වෙනම ලිව්වට ලකුණු දෙන්නේ නැහැ. හොඳේ. කියන වැඩේ කරගන්න එපා. සිංහල තේරෙන්න ඕන. මිලියන කලාපය තමයි 0.05 කියලා කියන්නේ. ඊළඟට 8 වෙනි එක ඍජු කෝණ එකක් පමණක් හා පරාවර්ත කෝණ එකක් පමණක් ඇති ඉංග්‍රීසි කැපිටල් අක්ෂරය කුමක්ද? ඍජු කෝණත් එකයිලු තියෙන්නේ, පරාවර්ත කෝණත් එකයිලු තියෙන්නේ. අහනවා මොකද්ද ඉංග්‍රීසි ඕඩියේ කැපිටල් අකුර කියන්න කියලා. ඍජු කෝණ එකක් පමණක් හා පරාවර්ත කෝණ එකක් පමණක් තියෙන ඉංග්‍රීසි කැපිටල් අකුර. අක්ෂරය තමයි මොකද්ද? L. මේ පැත්තේ මෙන්න ඍජු කෝණය, මේ පැත්තේ පරාවර්ත කෝණය. L කියන එක. 9 බිඳුව ඍණ 3 මෙම සංඛ්‍යා අවරෝහණ පටිපාටියට. අවරෝහණ කියන්නේ මොකද්ද පුතේ? අවරෝහණ කියලා කියන්නේ අඩු එකේ ඉඳලා වැඩිද වැඩි එකේ ඉඳලා අඩුද? අවරෝහණ. ආරෝහණ කියන්නේ 4යි. අවරෝහණ කියනකොට 5යි. එතකොට ආරෝහණ නම් අඩු එකේ ඉඳලා වැඩි එකට, අවරෝහණ නම්
වැඩි එකේ ඉඳලා අඩු එකට වැඩිම එක කීයද 2 2 ඊළඟට බිඳුව ඊළඟට ඍණ 3 2 බිඳුව ඍණ 3 තමයි පිළිතුරු වෙන්නේ 2 බිඳුව ඍණ 3 2 බිඳුව ඍණ 3 10 වෙනි එක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් ධාවන තරගයේ පෙරවරු 8:15ට ආරම්භ විය. එම තරගයේ ජයග්‍රාහකයා රවි තරගයේ පෙරවරු 9:05ට අවසන් කළේය. ඔහුට තරගය නිම කිරීමට ගත වූ කාලය අඩු කරලත් පුළුවන් හිතලා කියන්නත් පුළුවන් නේ 9:05න් අඩු කරන්න ඕන 8:15ක් මිනිත්තු කීයද? මිනිත්තු 50ක් ගත වෙලා. මිනිත්තු 50ක කාලයක් ගත වෙලා තියෙනවා. 9:05න් අඩු කරන්න තියෙන 8යි කාල 8:15 මේ බැරි නිසා එකක් ඉල්ලගත්තා 60යි නේ 65යි 65යි 65න් 15ක් 65න් 15ක් අඩුනාම 50යි මෙතෙන්ට බිඳුවයි පිළිතුර ලියන්න පුළුවන් මිනිත්තු 50ක් කියලා මිනිත්තු 50යි පිළිතුර 11 ඊට සංඛ්‍යා රේඛාවේ නිරූපණය කර ඇති මිල ගණන් අනුව සත්‍ය පිළිතුර යටින් ඉරක් අඳින්න බනිස් ගෙඩියක මිල වැඩිලු කේක් කෑල්ලක මිලට වඩා බලන්න බනිස් ගෙඩිය සහ කේක් කෑල්ල බනිස් ගෙඩියට වඩා කේක් කෑල්ලේ මිලයි වැඩි පළවෙනි එක වැරදි ඒක හරියන්නේ නැහැ සත්‍ය පිළිතුරනේ යන්නේ එහෙනම් දෙවෙනි එක කේක් කෑල්ලේ මිල බනිස් ගෙඩියට වඩා වැඩිලු කේක් කෑල්ල බනිස් ගෙඩිය හරිනේ කේක් කෑල්ල ඉස්සරහින් තියෙන්නේ එහෙනම් දෙවෙනි එක නිවැරදි 3 මාළු පාන් එකේ මිල අඩුයිලු බනිස් ගෙඩිය මිලට වඩා මාළු පාන් එක බනිස් එකට වඩා අඩුයි කියලායි කියන්නේ නෑ වැරදි මාළු පාන් එක බනිස් එකට වඩා මිල වැඩි ඒකත් හරියන්නේ නැහැ කිරි පැකට් එකේ මිල අඩුයිලු මාළු පාන් එකට වඩා කිරි පැකට් එකේ මිල අඩුයිලු මාළු පාන් එකට වඩා කිරි පැකට් එක මාළු පාන් එක නෑ මාළු පාන් එකට වඩා කිරි පැකට් එකේ මිල වැඩි පළවෙනි එක වැරදි අවසාන එක වැරදි ඊළඟට 12 වෙනි එක සබරගම් පළාත් ප්‍රශ්න පත්‍රය 12 වෙනි ගණන වෘතය මත පිහිටීම් දැක්වෙන අක්ෂර මොනවාද වෘතය මත මොනවද තියෙන්නේ 12 වෙනි ගණනේ වෘතය මත තියෙන්නේ B සහ E කියන අක්ෂර දෙක B සහ E කියන අක්ෂර දෙක තමයි තියෙන්නේ B සහ E කියන අක්ෂර දෙක තියෙන්නේ 13 සරල කෝණයන් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන එකතු කළ යුතු රූප සටහන් දෙකේ අක්ෂර ලියන්න 13 වෙනි ගණන මොකද්ද A රූපයයි C රූපයයි A හා C වෙන්නට ඕන පිළිතුරු A හා C අක්ෂර ලියන්න A අකුරයි C අකුරයි ලියන්න A සහ C ඊළඟට 14 වෙනි එක 14 වෙනි ප්‍රශ්නය 101 ඝනක රාමුව නිරූපණය කරන්න මොනවාද මේ කතා මෙන්න කූරු 3 මෙන්න 1 ඒවා මෙන්න 10 ඒවා මෙන්න 100 ඒවා මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි 14 වෙනි ගණන මට හිතෙනවා ඔක ඔක්කොම ටික හරි ගිහිල්ලා තියෙ කියලා ඔයගොල්ලෝගේ 15 වෙනි එක මෙම ඔරලෝසුවේ මුහුණතේ දැක්වෙන ඔබ පාසල නිමා වී නිවසට පැමිණි වේලාවයි මීට පැය 1යි මිනිත්තු 30කට පසු මීට පැය 1යි මිනිත්තු 30කට පසු වේලාව පැය 12 ඔරලෝසු වේලාවෙන් ලියන්න මේ තියෙන්නේ කීයද පස්වරු දෙක තියෙන්නේ නේ පස්වරු දෙක තියෙන්නේ මේකට මිනිත්තු 1:30කට පසු වේලාව එහෙනම් 1:30ක් එකතු වුණාම මේ කීයද පස්වරු 3:30 පස්වරු 3:30 ගැන තමයි මේ කියන්නේ ඔයගොල්ලෝ හිතන ඇති මොකක්ද මේ ප්‍රශ්න පත්‍රය කියලා. ඔය ඉතින් වාර විභාගයට ආව ප්‍රශ්න පත්‍රයක්. ඊළඟ එක කේක් ගෙඩියෙන් 8 දෙනෙකුට සංග්‍රහ කළ හැකි නම් 46 දෙනෙකුට සංග්‍රහ කිරීමට අවශ්‍ය කේක් ගෙඩි ගණන නිමාණය කරන්න. 8 දෙනෙකුට කන්න පුළුවන්ලු. එහෙනම් 46 8ෙන් බෙදනවා. 46ට 8 ඒවා. 46ට 8 ඒවා 6ක් 5යි ගානක් එන්නේ. ඒ වුණාට ඒක හරියන්නේ නැහැ. එහෙම වුණොත් මදි. කේක් ගෙඩි 6ක් ඕන. 6 වරක් 8 48යි. හරි පිළිතුර 6යි. පිළිතුර 6යි. 17 වෙනි එක ඊතල වලින් දක්වා ඇති දිශා ඔස්සේ A සිට D දක්වා ගමන් කරන විට මුහුණලා සිටින දිශාවන් අනුපිළිවෙලින් ලියන්න. A වල ඉඳලා D ට බලන්න මුලින්ම එනවා දකුණට.
ඊළඟට නැගෙනහිර ඊළඟට කොයිද ඊසාන දකුණ නැගෙනහිර ඊසාන පිළිතුරු දකුණ නැගෙනහිර ඊසාන කියලා ලියවෙන්නට ඕන අනුපිළිවෙලින් පටලන්න බෑ දකුණ නැගෙනහිර ඊසාන 18 එකතු කිරීම වැරදි බව අමීෂා පවසයි ඔබ අමීෂාගේ පිළිතුරු සමග එකඟ වන්නේද නිවැරදි පිළිතුර ලබා ගන්න එකඟ වෙනවා හරි පිළිතුර ගන්න මොකක්ද වෙන්න ඕන හේතුව පැහැදිලි කරන්න කිව්වොත් මෙතන ස්ථානීය අගයන් අනුපිළිවෙලින් එකතු කර නොමැත එහෙනම් 781 යට 13 ලියවෙන්නේ මෙහෙමයි 781 යට 13 මෙහෙමයි 1ට යටින් 3 8ට යටින් 1 ඕක එකතු කරලා පෙන්නන්න හේතුව විස්තර කරන්න කිව්වොත් ස්ථානීය අගයන් අනුපිළිවෙලින් නොමැත කියලා පිළිතුර දෙන්න උත්තරේ එතකොට එන්නේ කීයද 3 1 4 8 1 9 794 නේ 794යි උත්තරේ 19 A සිටින්නේ Bට උතුරු දිශාවෙන් නම් B සිටින්නේ Aට කුමන දිශාවෙන්ද A ඉන්නේ Bට උතුරෙන්ලු A ඉන්නේ Bට උතුරෙන් මෙන්න උතුරෙන්න ඉන්නේ අහනවා මොකද්ද අයියෝ මොන්ටිසෝරි B සිටින්නේ Aට කුමන දිශාවෙන්ද B ඉන්නේ Aට දකුණින් උත්තරේ 20 හිස්තැන්ට සුදුසු අගය අහනවා මෙතන නම් හිතලා උත්තරේ දෙන්න ඕන පොඩ්ඩක් මොකක්ද ඉතින් කරන්න ඕන 759ට එකතු වෙලාද අඩු වෙලාද 759ට මොකද්ද අගයන් දෙකක් ගණිත කර්මකුත් නැහැ 663යි කියලා දෙනවා එකතු වෙලාද අඩු වෙලාද අඩු වෙලා එහෙනම් ඔය ගණන හොයන්න හොඳම ක්‍රමය තමයි 759න් 663 අඩු කරනවා එතකොට උත්තරේ එනවා 9න් 3ක් 6යි එකක් ගත්ත 15න් 6ක් අඩු කළාම 9යි මෙතෙන්ට බිඳුව එහෙනම් මෙතෙන්ට 9 මෙතෙන්ට 6 ඕකනම් ගොඩ මේ කීප දෙනෙක් හරි වැරදිලා ඇති කියලා මං හිතනවා හරිද මේ අගේ හොයන්න ඕන නම් මේකෙන් මේක අඩු කළාම පිළිතුරට යන්නට පුළුවන් ඔය පේපර් එකේ පුතේ දෙවෙනි කොටස ඕගොල්ලෝ ලියලා තියන්න හොඳේ දෙවෙනි කොටස ලිව්වේ නැත්නම් ලියන්න පේපර් එකේ මේක ලැබුණේ නැති අය මට කෝල් එකක් දෙන්න එතකොට මං යනවා WhatsApp එකට නම් දැන් මට චෙක් වෙන එකක් නැහැ හොඳේ මොකද ගොඩාක් මෙසේජ් තියෙනවා මේ එක එක ඒවායි ඒක නිසා අනිවාර්යෙන් මේ පේපර් එක නැති කෙනෙක් ඉන්නම් කෝල් එකක් දීලාම කියන්න එතකොට මට එවන්න පුළුවන් හරිනේ එහෙනම් ඔන්න අද දවසේ වැඩ ටික සම්පූර්ණ කරන්න අපි ලබන සතියේ ඉරිදා නැවත වාරයක් කතා කරනවා මේ පොත ඉවරයි ඊළඟ පොතට යන්න තියෙන්නේ අනිත් පොතත් හොයා ගන්න හොඳේ දෙවෙනි පොතත් හොයාගන්න ඒකේ පාඩමක් තමයි කරන්නට තියෙන්නේ. මතක තියාගන්න හෙට හවස් වෙද්දී මම ප්‍රශ්න ටිකක් ඔයගොල්ලන්ට එවනවා. ඒ ප්‍රශ්න ටික කවුරුත් ලියලා පොතේ ලියලා උත්තර ලියලා තියන්න, අභ්‍යාස කියපු ටික හදන්න, ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ටික ලබන සතියේ ඉරිදා වෙනකොට සම්පූර්ණ කරලා තියන්න. අනික් කාරණය තවමත් පන්තිය ගැන දන්නේ නැති අය ඉන්නවා නම් පණිවිඩය කියන්න මට WhatsApp නම්බර එක කතා කරලා කියලා පන්තියට සම්බන්ධ වෙන්න කියලා. ඊයේ 3 දෙනෙක් කොහෙද සම්බන්ධ වුණා? ඔව්. ඊයේ 3 දෙනෙක් 4 දෙනෙක් සම්බන්ධ වුණා ඒ විදිහට කතා කරලා. තව දන්නේ නැත්නම් කියන්න. අනිත් එක රිටිගාය ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ කරන පන්තියට සම්බන්ධ වෙන්න. හැම පන්තියකම හොඳ එහෙම දන්නේ නැති අය ඉන්නවා නම් මේ කතා කරලා කෝල් එකක් දීලා උපුල්සයට කතා කරනම් හොඳයි කතා කරලා පන්ති වලට සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. හරිද? දෙවෙනි පේපර් එකේ ඔක්කොම ටිකට උත්තර ලියලා තියන්න. හරිනේ? අපි එන ආදර නවතිනවා. ආයුබෝවන්.